right දැන් ටොපික් එක ගෝලාකාර වස්තුවක් මත දුෂ්ටාවිතා බලය viscosity force on sphere type object ගෝලාකාර වස්තුවක් මත දුෂ්ටාවිතා බලය හරි දැන් මේ බලන්න මේක පුතේ ගන්න මාන විශ්ලේෂණයෙන් උදාහරණ මතක ඇති සමහර වෙලාවට ඔයගොල්ලන් මාන කරනකොට අර මුල්ම දවස්වල අපි මේක කෙරුවා දැන් මේ බලන්න මේ තියෙන ගෝලාකාර වස්තුව හිතන්න මේ වස්තුව පහළට යනවා කියලා දැන් පහළට යනවා පුතාලා දුෂ්ටාවිතා බලයෙන් ඕනේ අනිවාර්යෙන් ඉහළට මේකේ ඔන්න ඔය F කියන එක්කෙනා මේ ගෝලයේ අරය මත රඳාපවතිනවා. ආපහු F කියන එක්කෙනා දුෂ්ටාවිතා සංගුණකයේ මතත් රඳාපවතිනවා. ආයමත් F කියන එක්කෙනා මෙයා නවත්තන ප්‍රවේගයේ මතත් රඳාපවතිනවා. හැබැයි පුතාලා දන්නවා රඳාපවතිනවා අපි මේවා x y z කියලා බලගන්නේ එහෙනම් මේ තුන් දෙනා මතම රඳාපවතිනවා නම් පුතාලා දන්නවා මෙහෙම මේ තුන් දෙනාගේම ගුණිතය මතත් රඳාපවතිනවා ax eta to the power y අපව e to the power z එහෙනම් අපි මේක සමීකරණයක් කරන්න සමානවත්මකයි නියතයකුයි දානවා ඒ නියතයගේ මම දෙනවා එච්චරයි මෙතනින් තමයි සමීකරණය ගොඩ ගන්න ඕන. ඒක පුතාලා එන ලියන්න. ගෝලාකාර වස්තුව මත දුෂ්ටාවිතා බලය the viscosity force on sphere type object අරය මතත් දුෂ්ටාවිතා සංගුණකයේ මතත් ප්‍රවේගයේ මතත් සදා පවතී. Depends on radius, coefficient of viscosity, velocity. जब समानुपातिक नियते अगे the value of proportionate constant is 6.5. समानुपातिक नियते अगे 6.5. ये कहते हैं में केवल आगे 6.5. එතකොට පුතාලට තේරෙන්න ඕනේ මේකේ අනිවාර්යයෙන්ම මේ කේවලට අගය 6.5 කියන ඉලක්කමක්. එහෙමනම් තේරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක ඉලක්කමක් නිසා කේට මාන නැහැ කියන එක. K has no dimensions. එතන ඉඳන් තමයි පුතාලා අපි ඉස්සරහට යන්නේ. right. එහෙනම් පුතාලා ඒක ලියන්න කේවල අගය සමානුපාතික නියතයේ අගය 6.5 වේ. right. අපි එතෙන් දැන් ලියමු. එහෙනම් ලියන්න මාන විශ්ලේෂණයෙන් නියත සමීකරණය ලබා ගන්න. Form an equation by using the dimensional analysis. හරි. පුතාලා දැන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ මාන විශ්ලේෂණය කරන හැටි. එහෙනම් පුතාලා මෙතන මාන විශ්ලේෂණය කරන්න පටන් ගන්න. එහෙනම් මාන විශ්ලේෂණයේදී අපි කරන්නේ පුතේ දෙපැත්තේ මාන ලියනවා. මාන ලියන්න දුෂ්ටාවිතාවමත් බලයක් බලයේ මාන MLT - 2. දැන් මේ කේට මාන නැහැ. දැන් a කිව්ව පුතේ අරේ මාන a e to the power x. දුෂ්ටාවිතා සංගුණකයේ මාන අපි ගිහිස් මාන කිව්ව ml - 1 t - 1. යාගේ y වල බලය
ඊට ප්‍රවේගයේ මාන nt - 1 මෙයාගේ z දෙන්න බලන්න. ඔන්න දෙපැත්තේ මාන ලියනවා. දැන් පුතාලා මම කියන්න ඕනේ නැහැ. දැන් තනියම කරගෙන යන්න. මේ බලන්න. L වල මුළු බලය ලියන්න. L වල මෙතනින් එන x ඍණ y මෙතන ඍණ y මෙතන ධන z. ඊපස්සේ m වල මුළු බලය ලියන්න පුතේ m වල මුළු බලය y විතරයි. ආපහු t වල මුළු බලය ලියන්න ඍණ y ඍණ z. මේ පැත්තේ ml t - 2. දැන් පුතාලා මාන විශ්ලේෂණයේදී කරන්නේ MLT කියන තුන් දෙනාගේ දෙපැත්තේ බල සමාන කරන එක. මාන විශ්ලේෂණයේදී මාන සමාන කරන්නේ නැහැ. දෙපැත්තේ බල තමයි සමාන කරන්නේ. එහෙනම් බලන්න වම් අත පැත්තේ M වල බලය 1යි දකුණු අත පැත්තේ y. වම් අත පැත්තේ L වල බලය 1යි දකුණු අත පැත්තේ x ඍණ y ධන z. වම් අත පැත්තේ t වල බලය ඍණ 2යි දකුණු අත පැත්තේ ඍණ y ඍණ z. මේ සමීකරණ තුනෙන් පුතාට හොයන්න තියෙන x y z වලගේ කොහොමත් y සමාන 1යි කියලා ඇවිල්ලා තියෙනවා. පුතාලා y සමාන 1 නම් ඒක මේ තුන්වෙනි සමීකරණයට දාගත්තාම මෙතනට එන්නේ 1යි ඒ ඍණ එක මෙහාට ගියාම ධන 1ක් වෙනවා. ඍණ 2යි ධන 1යි ඍණ 1යි ඍණ 1 සමානයි ඍණ z නම් z සමානයි ආපහු 1යි. ඉතින් z සමාන 1යි y සමාන 1යි මෙතනට දාන්න. මෙතන 1යි මෙතන 1යි ඒතකොට ධන 1යි ඍණ 1යි කැපෙන විතර x සමාන 1යි. අන්න අපි බල ටික හොයාගත්තා. ඔන්න මාන විශ්ලේෂණයෙන් පුතාලා අපි කරන්නේ x y z හොයන එක. දැන් පුතාලා මාන විශ්ලේෂණයෙන් බල ටික හොයාගත්තා. දැන් මේ වැඩේ හරි. එහෙනම් පුතාලා දැන් තියෙන්නේ ආපහු සමීකරණය මුලින් ඉඳන් ලියන්න. එහෙනම් අපි සමීකරණය ලියමු. අපේ සමීකරණය කියන්නේ පුතේ මෙන්න මේ සමාන ලක්ෂණ තියෙන එක. සමීකරණය කියන්නේ පුතේ සමාන ලක්ෂණ තියෙන එක. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ බලන්න. x සමානයි k වරක් ඔක තමයි සමීකරණය. a to the power x e to the power y v to the power z. කොහොමනේ ආවේ? එහෙනම් අපිට සමානුපාතික නියත මේ අගේ දීලා තියෙනවා 6fi කියලා. මේක 6fi. a x වලගේ 1යි, y වලගේ 1යි, z වලගේ 1යි. ඒ නිසා අපේ උත්තරේ එන්නේ 6fi ඊට av කියලා. ඒ නිසා මම ඒක කෙලින්ම එහෙම ලියන්න. මෙන්න මේක තමයි ඒතකොට දෘෂ්ටාවිතා පිළිබඳ ගෝලාකාර වස්තුවට දාන සමීකරණය. මේ සමීකරණයට අපි කියන්නට ස්ටෝක් සමීකරණය. ස්ටෝක්. හැබැයි මේක දාන්න පුළුවන් ගෝලාකාර වස්තු වලට විතරයි. දැන් පුතාලට මේ ගාන දැන් අපි මේ ගොඩනගුවා වගේම එක්සෑම් එකේදී ස්ටෝක් සමීකරණය ඇහුවොත් මාන විශ්ලේෂණයෙන් ගොඩනගන්න කියලා තමයි කියන්නේ. ඒතර මාන විශ්ලේෂණයෙන් ගොඩනගනකොට පුතාලා මේ මම කරපු විදිහටම කරන්න ඕනේ. හරිද? රයිට්. ඊයන් ඉස්සෙල්ලාම මේ ස්ටෝක් සමීකරණය වේ. This is the Stokes equation. मैं Stokes समीकरण है. This is the Stokes equation. हरी.
මෙන්න මේ සමීකරණයේ වළංගු වෙන අවශ්‍ය තත්ත්ව තියෙනවා. දැන් පුතාලා ආපහු ලියන්න මම මේ කියන්නේ ලියන්න ස්ටෝක් සමීකරණය කියලා පුතාලා ආපහු වෙනමක ලියන්න. ස්ටෝක් සමීකරණය කියලා ආපහු වෙනම ලියන්න. ස්ටෝක් ඉක්වේෂන් කියලා ආපහු වෙනම ලියන්න. මෙන්න ස්ටෝක් ඉක්වේෂන් එක 6 ඊට v. දැන් ඔක්කොටම ඉස්සෙල්ලා පුතාලා මෙන්න මේ හැම පදයක්ම වෙන වෙනම අයිඩෙන්ටිෆයි කරන්න. ලියන්න F කියන්නේ දුෂ්ටාවිතා බලය, විස්කොසිටි ෆෝස්, දුෂ්ටාවිතා වය කියලාම ලියන්න එපා පුතේ, සම්පූර්ණ වැරදි. දුෂ්ටාවිතා බලය ඊටා දුෂ්ටාවිතා සංගුණකය, coefficient of viscosity A गोलाकार वस्तुए आरे radius of the sphere type object, radius of the sphere type object v प्रवेग है. velocity. දැන් මේ සමීකරණය දාන්න වළංගු තත්ත්ව තියෙනවා, වැලිඩ් කන්ඩිෂන්ස් තියෙනවා. ඒවට තාජිතේ මේක දාන්න පුළුවන්. පළවෙනි එක තමයි ස්ටෝක් සමීකරණය දාන්න පුළුවන් පුතේ ඇවිල්ලා ගෝලාකාර වස්තු වලට විතරයි. හැබැයි ඒ ගෝලය ඇතුළ හිස් වුණා, ගෝලය ඇතුළ පිරීලා තිබ්බත්. දැන් උදාහරණයක් විදිහට රේන් ඩ්‍රොප්ස් ගන්න පුතාලා. වැහි බිඳුවක් ඇතුළ පිරීලා තියෙන රේන් ඩ්‍රොප්ස්. ඒකට දාන්නත් පුළුවන්. ඊට පස්සේ සබම් බබල් ගන්න. සෝප් බබල් එකක් ගත්තොත් සෝප් බබල් එක ඇතුළේ හිස්. එයා ගෝලාකාර නිසා එයාට දාන්න පුළුවන්. අපිට ඇතුළ ඝන වුණත් කුහර වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇතුළ ඝන වුණත් කුහර වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ සමීකරණය දාන්න පුළුවන්. right. ඒතර පළවෙනි කන්ඩිෂන් එක තමයි අපි දාන වස්තුව ගෝලාකාර වෙන්න. that object should be sphere type. දෙවෙනි එක තමයි මේ වස්තුව ගමන් කරන මාධ්‍ය අනිවාර්යෙන් නිශ්චල වෙන්නම ඕන. දැන් ඒ කියන්නේ පුතේ දැන් අපිට දැන් ගෝලාකාර වස්තුවක් නේ. දැන් පුතාලට ජිල් බෝලයක් මුහුදට අතහැරලා මේ සමීකරණය ලියන්න බෑ. මොකද මුහුදේ රැල්ල ගන්නවනේ. අන්නේම මේ මාධ්‍ය නිශ්චල වුනේ නැත්තම් මේ සමීකරණය ලියන්න බෑ. මේක දාන්න පුළුවන් වැවකට, හැබැයි වැව නිශ්චලව තියෙන්න ඕනේ. නැත්තම් පූල් එකකට, පූල් එක නිශ්චලව තියෙන්න ඕනේ. ඒ අපි දාන වස්තුව ගෝලාකාර යකඩ ගෝලයක් කියන්නේ. ඒ දානකොට පුතේ අර වතුර, ඒ අවට මාධ්‍ය, ඒ අවට මාධ්‍යයේ දුෂ්ටාවිතා සංගුණකය තමයි මේදී. උදාහරණයක් දුෂ්ටාවිතා සංගුණකය කියපු එකට වරහන් ඇතුළේ ඕන ලියන අවට මාධ්‍ය කියලා. සරවුන්ඩින්ග්ස් මීඩියම්. එතකොට ඒ මාධ්‍ය නිශ්චල වීම අත්‍යවශ්‍යයි. ලියන්නේ වළංගු තත්ත්ව. ස්ටෝක් සමීකරණයේ වළංගු තත්ත්ව, වැලිඩ් කන්ඩිෂන්ස්. ස්ටෝක් සමීකරණයේ වළංගු තත්ත්ව, වැලිඩ් කන්ඩිෂන්ස්. එක වස්තුව ගෝලාකාර විය. An object should be sphere type. वस्तु गोलाकार विय. देख අවට මාධ්‍ය පුතාලට ඕන ද්‍රවය කියලා දාන ගන්න. ඕක හැබැයි අවට වාතය වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒතර අවට තරලය කියලා ලියන එක තමයි හොඳම. ඉතින් පුතාලට ඕන අවට මාධ්‍ය නැත්තම් ද්‍රවය කියලා ලියන්න. එතකොට අවට තරලය කියන්නේ මාධ්‍ය වස්තුව ගමන් කරන තරලය නිශ්චල වෙන්න ඕන. ලියන්න වස්තුව ගමන් කරන තරලය. තරලය නිශ්චල වීති කියලා ලියුවොත් ඇති. fluid should be at rest. वस्तु गमन करන තරලය නිශ්චල විය යුතුයි.
3 දැන් ඔන්න මම කිව්වා මේක ජිල් බෝලයක් ඇවිල්ලා ගෝලාකාරයි. ජිල් බෝලයක් මුහුදට දාලා පුතාලට මේක ලියන්න බෑ. මොකද මුහුද චලනය වෙනවනේ. ඒතර ලියන්න බෑ. එතකොට මේක දාන්න පුළුවන් කිව්වා දැන් නිශ්චලන. හැබැයි පුතාලා මෙහෙමත් බෑ. වතුර වීදුරුවකට ජිල් බෝලය දාලා මේක ලියන්නත් බෑ. දැන් වතුර වීදුරුවක වතුර නිශ්චලයි හරියි. ජිල් බෝලේ ගෝලාකාරයි එකත් හරියි. හැබැයි වතුර වීදුරුවකට පුතාලා ජිල් බෝලයක් දාලා මේ සමීකරණය ලියන්න බෑ. ඒකට හේතුව තමයි මේකට තව කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ කන්ඩිෂන් එක තමයි ජව පරිමාවට සාපේක්ෂව වස්තුවේ පරිමාව නොසලකේ තරම් කුඩා වෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් වස්තුවේ පරිමාවත් එක්ක ගන්නකොට ද්‍රව පරිමාව ඉතා විශාල වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක වතුර වීදුරුවකට දාලා ලියන්න බෑ. මොකද එතකොට ජිල් බෝලයට සාපේක්ෂව වතුර වීදුරුවේ වතුර ප්‍රමාණය පොඩ්ඩයි. ඊළඟට මුහුදට දාලා ලියන්න බෑ. මොකද මුහුදේ වතුර කැළඹෙනවා. අවට මාධ්‍ය නිශ්චලයි. ඒතකොට ලියන්නත් බෑ. මේක ලියන්න පුළුවන් වැවකට වැව නිශ්චලයි නම් ෆිසික්ස් වල වැවක් කිව්වොත් පුතේ අනිවාර්යයෙන් නිශ්චලයි. වැවකට මේක දාලා ලියන්න පුළුවන්. මොකද වැවකට සාපේක්ෂව අර ජිල් බෝලයක පරිමාව පුතේ නොසලකේ තරම් කුඩායි. ඒතකොට ලියන්න පුළුවන්. ඒ වගේ අර වස්තුවේ පරිමාවට සාපේක්ෂව ද්‍රව පරිමාව ඉතා විශාල වෙනවා. එහෙම නැත්නම් ද්‍රව පරිමාවට සාපේක්ෂව වස්තුවේ පරිමාව නොසලකේ තරම් කුඩා වෙන්න ඕන. ලියන්න මම මේ කියන එක. වස්තුවේ පරිමාවට සාපේක්ෂව ද්‍රව පරිමාව ඉතා විශාල වේ. The volume of fluid is large with respect to the very large with respect to the object. එහෙම නැත්නම් volume of object is negligible with respect to the volume of fluid. වස්තුවේ පරිමාවට සාපේක්ෂව තරල පරිමාව ඉතා විශාල වේ යුතුයි. එහෙම නැත්නම් පුතාලා තරල පරිමාවට සාපේක්ෂව වස්තුවේ පරිමාව නොසලකේ තරම් කුඩා වේ. අන්න ඒ. ඔන්න ඔය කන්ඩිෂන්ස් තුන පුතාලා ඔය කන්ඩිෂන්ස් තුන highlight කරගන්න හොඳට. එතකොට මේක දාන්නේ ගෝලාකාර වස්තුවක් දැක වෙහි බිඳුවටත් අපි මේක දානවා. ගෝලාකාර වස්තුවක් නම් අනිවාර්යෙන් ස්ටොක් නියම. වස්තුව ගෝලාකාර නම් අනිවාර්යෙන් දුෂ්කරතා බලය කියන්නේ මේක. ගෝලාකාර වස්තුවකට පුතේ අර නිව්ටන් සමීකරණය දාන්න බෑ. මොකද පුතාලා මතකයි නිව්ටන් සමීකරණය දාන්න මෙන්න මේ වගේ ස්තර දෙකක් අතර සාපේක්ෂ චලිතය. ස්තර දෙකක් අතර සාපේක්ෂ චලිතය. ස්ටෝක් සමීකරණය තමයි දාන්නේ ගෝලාකාර වස්තු වලට. එතකොට ස්තර දෙකක් අතර සාපේක්ෂ චලිතයට පුතාලා ස්ටෝක් දාන්න බෑ. ඒකට නිව්ටන් විතරයි. හැබැයි ගෝලාකාර වස්තු වලට නිව්ටන් දාන්න බෑ. ඒකට ස්ටෝක් විතරයි. right. ඔය අපි දැන් දුෂ්ටාවිතාවයේදී ප්‍රධාන වශයෙන් තියෙන සමීකරණ තුනක් කිව්වනේ. එකක් තමයි නිව්ටන් සමීකරණය. F සමානයි I ඊටා ඩෙල්ටා V විදින D. දෙවෙනි එක තමයි ස්ටෝක් සමීකරණය. තුන්වෙනි එක තමයි පොයිසන් සමීකරණය. අපි ඒ සමීකරණයක් ගමු. අරගෙන ඉස්සරහට පාඩමේ යමු. ඒතර ඒ සමීකරණ තුනෙන් තමයි මුළු පාඩමම උදවන්නේ. ඒතර වැඩේ ලේසියිනේ. right. ගියන්නේ ළඟට පොයිසන් සමීකරණයේ මාන විශ්ලේෂණය ලබා ගැනීම. පොයිසන් සමීකරණයේ මාන විශ්ලේෂණය ලබා පොයිසන්ලා පුතාලා පොයිසන් මෙහෙමයි ලියන්නේ. පොයිසන් පොයිසන් සමීකරණයේ මාන විශ්ලේෂණය ලබා ගැනීම. Poisson's equation by using dimensional analysis. හරි. දැන් පුතාලා Poisson සමීකරණය දාන්න මෙන්න මෙහෙම. දැන් ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඕගොල්ලෝ දැකලා තියෙන බට එනවා. ඒ බට එලනකොට බට තිරස් වෙනකොට බටයක් තුලින් තත්පර 1කට ගලාගෙන යන ද්‍රව පරිමාව හොයන්න.
තත්පරයකට ගලාගෙන යන ද්‍රව පරිමාණය කියන පුතේ ද්‍රව පරිමාණ ගලා යන්නේ ශීඝ්‍රතාව ගන්න තමයි පොයිසන් සමීකරණය තියෙන්නේ. තත්පරයකට ගලා යන ද්‍රව පරිමාණ හොයන්න. ඒ කියන්නේ ද්‍රව පරිමාණ ගලා යන්නේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ rate of volume. නැත්නම් volume per second. අන්න ඒක හොයන්න තමයි මේ පොයිසන් සමීකරණය තියෙන්නේ. එතකොට මෙන්න මේක තියෙන තිරස්පටයක් ගත්තාම පුතා ද්‍රවය ගමන් කරන්න පීඩනාන්තරයක් වෙන්නේ. මේ පැත්තේ පීඩනය P1 නම් මේ පැත්තේ පීඩනය P2 නම් මෙන්න මේ අතර පරතර එල්ලන අපි හිතමු මේක දිගේ මේ වගේ ආස්තරීය ප්‍රවාහයක් laminar flow එහෙම නැත්නම් මේවට කියන පුතේ තව අනාකූල ප්‍රවාහ stream flow ආස්තරීය ප්‍රවාහ කිව්වත් අනාකූල ප්‍රවාහ කිව්වත් එකයි පුතා. ඒකට අපි තව අනාකූල ප්‍රවාහයටමයි කියන්නේ පුතේ ආස්තරීය ප්‍රවාහය කියලා. ආස්තරීය ප්‍රවාහයක් මේක ඇතුලේ යන්න ඕනේ කොහොමදත් මේ සමීකරණ ලියන්න. ඒතකොට දැන් ආස්තරීය ප්‍රවාහය යනකොට පුතේ අංශ සෙට් ඔක්කොම එකම මට්ටමේම එක සෙට් එක යන්නේ විදියට. ඒවා ඉතින් අනාකූල ප්‍රවාහවලදී කියලා දුන්නා. right ඉස්සල්ලාම පුතාලා මෙතනින් ඇතුළු වෙනවා ද්‍රව පරිමාණයක් ගලා යන ශීඝ්‍රතාවයකින් තත්පරයකට ගලා යන ද්‍රව පරිමාණය. මෙන්න මේකට ආගේ තමයි ලියන්න යන්නේ. මේක ඇඳලා පුතාලා මේක v බෙදීමට ලියන්න. ඕකේ v කියන්නේ පරිමාව. මේක v කියන්නේ පරිමාව. මේකේ p1 වෙන p2 ඕකට අපි ඩෙල්ටා p කියලා දානවා. එහෙනම් පුතාලා ලියන්න ඩෙල්ටා p බෙදීමෙන් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ මොකක්ද? පුතාලා ඩිෆයින් කරුවොත් ඒකක දිගකට පීඩන වෙනස. පුතාලාට මතකයි ඒකක දිගකට ප්‍රවේග වෙනසක් තිබ්බොත් අපි කිව්වේ ප්‍රවේග අනුක්‍රමණය. difference of velocity per unit length. ඒකක දිගකට උෂ්ණත්ව වෙනසක් තිබ්බොත් ඇවිල්ලා පුතේ උෂ්ණත්ව අනුක්‍රමණය. ඔය වගේ ඒකක දිගකට පීඩන වෙනසක් තිබ්බොත් පුතාලා අපි ඒකට කියන්නේ පීඩන අනුක්‍රමණය gradient of pressure. එහෙනම් මේකෙන් ඩෙල්ටා p බෙදීම එන්නේ. ඕකේ නම ලියන්න. p1 වෙන p2 තමයි පුතේ ඩෙල්ටා p කියලා අරන් තියෙන්නේ. මේකේ නම ලියන්න පුතේ පීඩන අනුක්‍රමණය. පීඩන අනුක්‍රමණය. හරි. එතකොට පුතේ ඔය L කියන්නේ ඔය නලයේ දිග මේවා වෙනවත් ඉතින් අපි අන්තිමට ලියනවා කොහොමද? L කියන්නේ නලයේ දිගකින් අපුරට දැන් දාගන්නකො. පුතාලා මයික් ඔෆ් කරන්න. පුතාලා මයික් ඔෆ් කරන්න කවුද මේ මම මේ ඉමුණොත් බෑන් කරනවා මේ ගෲප් එකෙන් මයික් එක ඔෆ් කරන්න. හරි. right. හරි. එහෙනම් මේ L කියන්නේ පුතේ නලයේ දිග. දැන් ලියා ගන්න අපෝ මෙහෙම v බෙදීම t. එතකොට පුතේ v බෙදීම t කියන්නේ තත්පරයකට ගලා යන ද්‍රව පරිමාණ volume per second. දැන් පුතාලා දන්න ඕනම එකක් තත්පරයට හොයනවා කියන්නේ ඒ ශීඝ්‍රතාවය වෙනවා. rate කියන්නේ ශීඝ්‍රතාවය. මේ තියෙන volume rate. කියන තත්පරයකට ගලා යන ද්‍රව පරිමාණ. එක තත්පරයකට මේ බටේ තුලින් කොච්චර ද්‍රව පරිමාණයක් එළියට යනවද ඇතුළට එනවද කියන්නේ. දැන් පුතාලා අහලා ඇති ඔය ටීවී එකේ ඔය ගොඩක් වයින් කාර්ල ස්පිල් අවුට් කරනවානේ. ඔය ඩෑම් අරිනවා. ඒ අරිනකොට තත්පරයට ගණාඩි මෙච්චරක් යනවා කියනවා.
ඒ තනිකරම කියන්න පුතේ මෙන්න මේ අපි කරන්න යන සමීකරණේ භාවිත කරලා තමයි ඔකෙන් කියන්නේ. තත්පරයකට ගලා යන තර්ක පරිමාණ. ඒ විගුණිතයක් වෙයි කියන්නේ. හරි. එහෙනම් පුතාලා ලියන්න v බෙදීම t ද්‍රව පරිමාවක් ගලා යන්නේ සීඝ්‍රතාවය rate of volume. ද්‍රව පරිමාවක් ගලා යන්නේ සීඝ්‍රතාවය rate of volume. හරි. ඒ වගේම පුතාලා ඒ වැඩේ තේරෙනවා. right. එහෙනම් rate of volume එකත් හරි. මෙන්න මේ ද්‍රව පරිමාවක් ගලා යන්නේ ශීඝ්‍රතාවයට සමීකරණය අපි ගොඩනගන්නේ තනිකරම මාන විශ්ලේෂණය. එතකොට මෙන්න මේ විදියටයි යෝක යන්නේ. ඉස්සර ලියන්නකො පුතාලා මාත් එක්ක ලියන්න. ද්‍රව පරිමාවක් ගලා යන්නේ ශීඝ්‍රතාවය ද්‍රව පරිමාවක් ගලා යන්නේ ශීඝ්‍රතාවය කියලා කමාවක් දාන්න. The rate of volume is proportional to the පළවෙනි එක gradient of pressure පීඩන අනුක්‍රමණය මත. ද්‍රව පරිමාවක් ගලා යන්නේ ශීඝ්‍රතාවය කියන පීඩන අනුක්‍රමණය මත කමා දුෂ්ටාවිතා සංගුණකයේ මතත් depends on gradient of pressure, depends on coefficient of viscosity and radius of the tube. පීඩන අනුක්‍රමණයේ මතත් දුෂ්ටාවිතා සංගුණකයේ මතත් නලයේ අරය මතත් රඳා පවතී. නලයේ අරය මතත් රඳා පවතී. यानी समानुपातिक नियते आगे the value of proportionate sign समानुपातिक नियते आगे k समानाय 5 බෙදීම 8 වේ. ඉතින් පුතාලට ඔක ලියපු ගමන් ක්ලික් වෙන්න ඕනේ समानुपातिक නියතයට ඒක කොහොම මාන නැහැ. ඒ පුතේ මේ ඉලක්කමක් නේ. ඒක කොහොම මාන නැහැ. හරි. ලියන්න මාන විශ්ලේෂණයෙන් පොයිසල් සමීකරණය ලබා ගන්න. මාන විශ්ලේෂණයෙන් පොයිසල් සමීකරණය ලබා ගැනීම කියලා ලියන්න. උදාහරණ නෝට්ස් වල ලියන්න තියෙනවායි මාන විශ්ලේෂණයෙන් පොයිසල් සමීකරණය ලබා ගැනීම. දැන් පුතාලට මාන විශ්ලේෂණයෙන් මුළු සිලබස් එකේම සමීකරණ දෙකයි ගන්න. ඒ සමීකරණ දෙක තමයි පුතේ මේ. එකක් පොයිසල් සමීකරණය අනිත් එක ස්ටෝක්. right. අපි කොහොමද පටන් ගන්නෙ? අපිට දීලා තියෙනවා v බෙදීම t ලියන්න එපා. v බෙදීම t සමානයි අනුලෝමයි එකක් පීඩන අනුක්‍රමණය ඩෙල්ටා p බෙදීම l. ඒක x වෙනි බලය. ඊළඟට මේක සමානුපාතිකයි දුෂ්ටාවිතා සංගුණකයට. ඒකේ y වෙනි බලය. ඇයි මේව ගන්න කියලා මාන විශ්ලේෂණය පුතා දන්නවා. අර z වෙනි බලය. එහෙනම් මේ ඔක්කොම v බෙදීම t තමයි. යම් කිසි රාශියක් මත තවත් රාශි කීපයක් රඳා පවතිනවා නම් උදාහරණ මතක ඇති මාන විශ්ලේෂණයෙන් අපි කියනවා ඒ රාශිය වල ගුණිතය මතත් මේක රඳා පවතිනවා කියලා. එහෙනම් පුතාලා මෙතනින් ඉස්සරහට යනවා v බෙදීම t අනුලෝමයි delta p බෙදීම l to the power x eta to the power y a to the power z කියලා. හැබැයි පුතාලට මතකයි මේවට අපි කියන්නේ සමීකරණ නෙවෙයි මේවට කියන්නේ ප්‍රකාශන. ප්‍රකාශනයක් පුතේ සමීකරණයක් කරන්න අපි මේකට දානවා සමානුපාතික ලකුණ. සමාන ලකුණුකුයි නියතිය. ඉන්නේ නියතිය අගය ඒගොල්ලෝ අපිට දෙනවා. දැන් මම මේකේ දුන්නා ඔයගොල්ලන්ට කේවල අගය 5 බෙදීම 8යි. දැන් මෙන්න සමීකරණයක් ආවා. පුතාලට මේ මාන විශ්ලේෂණ නිකන් පොඩ්ඩක් මතක් කරගන්න.
දැන් දෙපැත්තේ මාන ලියලා xyz ලියුවම හරි. නොදන්න පද තුනයි මාන විශ්ලේෂණය කරද්දී m ගේ විශ්ලේෂණය කරන්න, l ගේ විශ්ලේෂණය කරන්න, t ගේ විශ්ලේෂණය කරන්න. පුතාලා මාන විශ්ලේෂණය කරනවා කියලා කරන්නේ දෙපැත්තේ මාන සමාන කරන එක නෙමෙයි. කරන්නේ මාන වල බල සමාන කරන එක. රයිට්. පුතාලා එහෙනම් දෙපැත්තේ මාන ලියාගෙන යන්න පටන් ගන්න. ඉතින් දෙපස්ස මාන ලිවීමෙන් කියලා අර ඉස්සර වගේ ලියන්න ඕනේ නැහැ. කෙලිම මාන ලියන්න. මේ ද්‍රව පරිමාවක් පුතේ. මේ කාලය. එහෙනම් පරිමාව බෙදීම කාලය කියන්නේ L ඝනය T ඍණ 1යි. පරිමාව පුතේ L ඝනය මේ කාලය T. උඩට ගත්තාම T ඍණ 1යි. එහා පැත්ත පීඩන අනුක්‍රමණය. නිකම් බලන්න. පීඩනය ලියන්නේ පුතේ ml - 1 T - 2. ඉතින් පීඩන වෙනසක් කියන්නේ පීඩනයක්මයි. මේක බෙදන්න පුතේ තියෙන L වලින්. L උඩට ආපුවාම පුතේ L - 2 වෙනවා නේද? එහෙනම් පීඩන අනුක්‍රමණය මාන වෙන්නේ කෙලින්ම ml - 2 T - 2. මේකේ සම්පූර්ණයෙන් x වෙනි බලන්න. ඊළඟ දුස්වාරිතා සම්මුතිය. දුස්වාරිතා සම්මුතිය කියන්නේ පුතේ ml - 1 T - 1. ඊළඟට අරේ මාන පුතාලට මතකයි අරේ කියන්නේ දිගක් මේකේ වරක් ඉස්සෙල්. මම පුතාලට නැවත කියනවා මාන විශ්ලේෂණය කරන්න ඉස්සෙල්ලා හැමතිස්සෙම පුරුද්දක් විදියටම මේ m ගේ මුළු බලය l ගේ මුළු බලය t ගේ මුළු බලය තනි කරගන්න. ඒක විශ්ලේෂණයට හරිය ලේසි. හරි. බලන්න පුතේ මෙතනින් එනවා m to the power x, මෙතනින් එනවා m to the power y, එහෙනම් x plus y එනවා. මෙතනින් n ට බලය එනවා ඍණ 2x, මෙතනින් n ට බලය එනවා පුතේ ඍණ y, මෙතනින් එනවා ධන x. t ට බලය ගත්තාම පුතාලා මෙතනින් එනවා ඍණ 2x, මෙතනින් එනවා ඍණ y. දැන් මෙහෙමයි මම කියන නිසා පුතාලා මේ මාන විශ්ලේෂණයේ කොලයක් අරගෙන අද ක්ලාස් එක ඉවරනාට පස්සේ පුළුවන් නම් වඩාම හොඳයි. නැත්තම් හිටම ටක් ගාලා මේ පොයිසන් සමීකරණයේ ආපහු ස්ටෝක් සමීකරණය ඔප්පු කරන්න කියන නිසා කරා. ඒක හරි වැදගත් වෙනවා. හරි. දැන් අපි මාන විශ්ලේෂණය කරනවා. පුතාලා මාන විශ්ලේෂණය කරනවා කියලා කරන්නේ මාන සමාන කරන එක නෙමෙයි. දෙපැත්තේ මානවල බල සමාන කරන එක. පුතාලා මේ m කියලා ඉරක්, l කියලා ඉරක්, t කියලා ඉරක් ගහ ගන්න. එතකොට ලේසි. ඒ කියන්නේ අපි m වල මානෙ සමාන කරනවා දෙපැත්තේ, l වල මානෙ දෙපැත්තේ සමාන කරනවා, t වල මානෙ දෙපැත්තේ සමාන කරනවා කියන්නේ. හැබැයි පුතාලා හොඳට දැනුවත් වෙන්න. මාන සමාන කරනවා කියලා කරන්නේ මාන සමාන කිරීමක් නෙමෙයි, දෙපැත්තේ මාන වල බල සමාන කිරීමක් තමයි අපි කරන්නේ. රයිට්. එහෙනම් පුතාලා පටන් ගන්න. අපිට නොදන්න පද තියෙන පුතේ 3යි. අපිට නොදන්න පද 3යි. එහෙනම් සමීකරණ 3ක් හැදෙනවා MLT වල ගත්තාම. මේක ටක් ගාලා හොයන්න. අපි M වල ගමු. M වල වම් පැත්තේ මුකුත් M කියලා බලයක් නැහැ. එහෙනම් වම් පැත්තේ 0. දැන් යන්න දකුණු අත පැත්තට. දකුණු අත පැත්තේ x y. එහෙනම් පුතාලට හොද්දටම තේරෙන්න ඕනේ මේ දෙන්නගේ එකතුව 0 වෙන්න අනිවාර්යෙන්ම දැන් අපි හිතමු නිකන් අපි හිතමු x ගේ ධන එක වුණොත් y ගේ ඍණ එක වෙන්න ඕන. ඒ පුතේ මේ දෙන්නගේ එකතුව 0 වෙන්න බෑ. ඒ නිසා x ගේ අගය y x ගේ y ගේ අගයන් සමාන වෙන්නත් ඕනේ, ලකුණු විරුද්ධ වෙන්නත් ඕනේ. හරි. එහෙනම් අපි එල්ට යමු. වම් අත පැත්තේ m කියලා මුකුත් පද නැති නිසා 0 දැම්මා. ඊළඟ l ගේ පදේ ගන්න.
වම් අත පැත්තේ 3යි. දකුණු අත පැත්තේ බලන්න පුතාලා දකුණු අත පැත්තේ ඍණ 2x ඍණ y ධන z. ඊළඟ t වල වම් අත පැත්තේ ඍණ 1යි. දකුණු අත පැත්තේ පුතාලා ඍණ 2x ඍණ y. පුතාලට සමීකරණ 3යි. සමීකරණ වශයෙන් ලියන්න එපා. පුතාලා කෙලින්ම උතරින්ම සමීකරණ සුළු කරලා උත්තරේ ගන්න. දැන් හොඳට පේනවා පුතාලට දෙවෙනි සමීකරණයේ පද වැඩි වෙමින් කරදරයි. පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එකතු කරුවා නම් මේ +y ට -y කැපෙනවා. එහෙනම් ඍණ 2x ධන x කියන්නේ ඍණ x. ඍණ x සමානයි ඍණ 1යි කියලා තියෙන්නේ. එහෙනම් ඍණ x සමානයි ඍණ 1යි නම් x සමාන 1යි. ඔන්න ඒ වෙලේ හරි. x සමාන 1යි නම් පුතේ y සමානයි ඍණ 1යි. x සමාන 1යි නම් පුතේ y සමානයි ඍණ 1යි. ඊළඟට යම් x එක දාලා y ට ඍණ 1 දානවා. මෙන්න x එක දැම්මා. එතන මෙතන ඍණ 2මයි. y ට දාන්න පුතේ ඍණ 1. ඍණ වරක් ඍණ 1 කියන්නේ ධන 1යි. එතකොට ඍණ 2යි ධන 1යි. එතකොට එන්නේ ඍණ 1යි. ඒ ඍණ 1 මෙහාට ආපුවම 3යි 1යි 4යි. එහෙනම් z සමානයි 4යි කියලා කිව්වේ. දැන් හරි. දැන් ඔන්න අපේ කතාව හරි. එහෙනම් අපි දැන් සමීකරණයට යනවා. මොකද්ද පුතාලා ගත්ත සමීකරණය? අන්නේ සමීකරණයට යනවා. පුතාලා ගත්ත සමීකරණය තමයි සමීකරණය කියන සමාන ලකුණ තියෙන්නේ. ඩෙල්ටා p බෙදීම l වල x වෙනි බලය. එහෙමනේ ගත්තේ. ඊට පස්සේ ඊට වල y වෙනි බලය. ඊට පස්සේ r වෙනි z වෙනි බලය. දැන් පුතාලා මේවට ආදේශ කරන්න. මේ කේවලාගිය දුන්නා. එහෙනම් ආදේශ කරන්න 5 බෙදීම 8යි. delta p divided by l to the power x. x කියන්නේ 1යි. e to the power y. මේක ඍණ 1යි. a to the power z. මේක ධන 4යි. ඔන්න පුතාලා අගයන් ආදේශ කෙරුවා. right. එහෙනම් දැන් පුතාලා බලන්න xy z කියන ඔක්කොම ටික අපි හරි. ඒ ටික හරිනේ. right. එහෙනම් අපි මේ හොයාගත්ත xy z ටික පුතාලා මෙන්න මේකට දාගත්තා. එහෙනම් අපිට සමීකරණය හැදෙනවා. දැන් මේක ගත්ත නිසා මම මේ ටික මකන්නම්. right. එහෙනම් මෙන්න මේකට කියනවා පොයිසන් සමීකරණය. මොකද්ද පොයිසන් සමීකරණය කියන්නේ? phi delta p එක ලියන්න අනවශ්‍යයි. ඒ වල හතරෙන් බලේ. දැන් පුතේ ඊට ඍණ 1 වෙනි බලේ ඉරයට අරගෙන ධන 1 වෙනි බලේ කියලා ගන්න පුළුවන්. එහෙනම් 8යි ඊට n. උදාහරණයක් මතක ඇති මාන විශ්ලේෂණයෙන් මාන කරද්දී අපි මේක ගත්තා. මෙන්න එතකොට පොයිසන් සමීකරණය. ලියන්න. ඕක මාකරකින් හයිලයිට් කරගන්න පුතාලා ලියන්න ඊට පස්සේ මෙය Poisson's සමීකරණය වේ. This is the Poisson's equation. මෙය Poisson's සමීකරණය වේ. This is the Poisson's equation. හරි. පුතාලා ඒ වුණාට පොයිසන් සමීකරණය ඕක තමයි.
ඉස්සෙල්ලා පොයිසර් සමීකරණය ඕක කියලා ලියාගෙන highlight කරගත්තනේ. මේකේ හැම පදයක්ම ඔකට යටින් මේ identify ලියන්න ජව පරිමා ඕකට සමාන වෙලාවට q කියලා දෙනවා. පුතාලා එහෙමත් දාන්න. v බෙදීම t කියන්නේ q. ලියන්න තත්පරයකට ගලා යන ජව පරිමාව. volume per second. තත්පරයකට ගලා යන ජව පරිමාව. තත්පරයකට ගලා යන ජව පරිමාව. එතකොට මේකම තමයි අපි කියන්නේ පුතේ ජව පරිමාවක් ගලා යෑමේ ශීඝ්‍රතාවය. නැත්නම් පරිමා ගලා යෑමේ ශීඝ්‍රතාවය. rate of volume. ජව පරිමාවක් ගලා යෑමේ ශීඝ්‍රතාවය. තත්පරයකට ගලා යන ජව පරිමාව ඒක නැත්නම් පුතාලා ජව පරිමාවක් ගලා යෑමේ ශීඝ්‍රතාවය. හරි. ඊළඟට පුතාලා ඩෙල්ටා p බෙදීම එකපාරට හඳුන්වන්න පුළුවන් පීඩන අනුක්‍රමණය. තෝට පීඩන අනුක්‍රමණය gradient of pressure. ඔතන පුතාලා අන්තිමට A කියන්නේ නලයේ අරය. නලයේ අරය. ඊට දන්නා දුෂ්ටාවිතා සංයුතිය. coefficient of viscosity දුෂ්ටාවිතා සංයුතිය. හරි. දැන් පුතාලා තව ටිකක් දක්ෂ වෙන්න මෙන්න මෙහෙම ඩෙල්ටා p අපි ලියා ගන්න p1 රින p2. ඩෙල්ටා p කියන්නේ දෙකේ වල පීඩන අන්තරය. පුතාලට අවශ්‍ය දැන් එක්සෑම් එකේදී අහන්න පුතාලට මේ පොයිසර් සමීකරණයේ පද හඳුන්වන්න කිව්වොත් මම මෙන්න මේ හඳුන්වපු විදිහටයි හඳුන්වන්නේ. මේ අතර විතරයි ලියන්නේ. පුතාලගේ දැනුවත්කමට ගණන් හදනකොට මේ ඩෙල්ටා p කියලා ගන්න අපි අර රූප සටහනේ ගත්තා වගේ p1 p2 පීඩන අන්තරය. ඒක පුතාලා අවශ්‍ය නම් ලියා ගන්න. ඊළඟට L කියන්නේ අපි සලකන නලයේ දිග. L නලයේ දිග. length of tube. මේ දෙකත් අවශ්‍ය නම් ලියන්න. දැන් මම ආයෙත් ඔන්න පුතාලට මතක් කරනවා එක්සෑම් එකේදී පද හඳුන්වන්න කිව්වොත් කවදාවත් මේ පද දෙක ලියන්න ඕනේ නැහැ. හැබැයි පුතාලට ගණන් හදනකොට ගණන් වලට හිර වෙයි මේ පද දෙක දාන්න නැති වුණොත්. ඒකයි මේක දැම්මේ L කියන්නේ නලයේ දිග. right. මේ පොයිසර් සමීකරණයේ වළංගු වෙන අවශ්‍ය තත්ත්ව වර්ගයක් තියෙනවා. right රතු පැහැදිලි කියන්නේ. පොයිසර් සමීකරණයේ වළංගු වීමට අවශ්‍ය තත්ත්ව. පොයිසර් සමීකරණයේ වළංගු වීමට අවශ්‍ය තත්ත්ව. valid conditions for the Poissar's equation. පොයිසර් සමීකරණයේ වළංගු වීමට අවශ්‍ය තත්ත්ව. මතක තියාගන්න පළවෙනි දේ තමයි මේ නලය තිරස් වෙන්නම ඕන. ලියන්න එක නලය තිරස් විය යුතුයි. නලය තිරස් විය යුතුයි. Tube parallel to the horizontal direction. Tube should parallel to the horizontal direction. නලය තිරස් විය යුතුයි. දෙක. උදාහරණයක් මතක ඇති මම මෙතන ඇන්නේ මෙහෙම අනාකූල ප්‍රවාහයක්. මොකද පුතේ අනාකූල ප්‍රවාහයක් කියලා තව නමක් කියන්නේ ආස්තරීය ප්‍රවාහයක් laminar flow stream flow ලියන්න නලය තුලින් ආස්තරීය ප්‍රවාහයක් වරාන් ඇතුලේ අනාකූල ප්‍රවාහයක් ගමන් කළ යුතුයි. There should be a laminar flow within bracket stream flow inside the tube. නලය තුලින් ආස්තරීය ප්‍රවාහයක් අනාකූල ප්‍රවාහයක් ගමන් කළ යුතුයි. ඔය දෙක විතරයි අවශ්‍ය. හැබැයි එක්සෑම් එකට ලියන්න පුතාලා ඔය දෙක විතරයි. මම කියන නිසා පුතාලා මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. මේ අපිට නල ශ්‍රේණිගතව සම්බන්ධ කරලා දෙන්න. මෙහෙම. නල ශ්‍රේණිගත වුණොත් පුතාලා මෙතනින් v බෙදීම t ඇතුළු වුණොත් මේ ද්‍රවයට ආයි හැරිලා යන්න තැනක් නැහැ නේද? අනිවාර්යෙන් පුතාලා මේ ටික මෙතනින් එළියට එන්නේ v බෙදීම t. ඊළඟට අනිත් දේ තමයි දැන් මේ සමීකරණ මම මේ කියන හොඳට බලා ගන්න නැත්නම් ගණන් හදනකොට පැටලෙනවා. මේවා තමයි පුතේ පාඩමේ ටිප්ස්. මේවා නැතුව ගණන් හදන්න බෑ. මේවා නැතුව ගණන් හදන්න ගියාම ගණන් පැටලෙනවා. මේ ටිප්ස් තමයි කියන්නේ words. මේ බලන්න අපිට එක ආරයයි තියෙන්නේ. මේ සමීකරණේ ආරයන් දෙකක් නැහැ පුතා. එහෙනම් අපිට අනිවාර්යයෙන් එක ආරයයි තියෙන්න ඕනේ.
ඒ කියන්නේ නලය හරස්කට ඒකාකාර වෙන්න ඕන. there should be uniform cross section area අපිට. හරස්කට ඒකාකාර වෙන්න. හැබැයි දැන් මේ බලන්න. මෙතන නල දෙකක්. අරයන් දෙකක්. එතකොට අන්නේ හැබැයි මෙතෙන් මෙතනට ඒකාකාරයි. අන්න ඒ වගේ අවස්ථාවල පුතාලා පොලිසර් සමීකරණය දානවා නම් පුතාලට මේ A to C කවදාවත් දාන්න බෑ. මොකද අරයන් දෙකක් දාපු ගමන් වැරදි. මොකද මේ සමීකරණයේ තියෙන පිට එක අරයයි. එහෙනම් පුතාලට දැම්ම ක්ලික් වෙන ඇති. එතකොට අපි දාන්නේ A to B දාලා මේ සමීකරණය A to B දාලා ආපහු දාන්න B to C. ඒ කියන්නේ එක අරයකට විතරයි දාන්න පුළුවන් සමීකරණය. ඒවා හොඳට දැනුවත් වෙන්න. දැන් එක්සෑම් එකේ පුතේ වැලිඩ් කන්ඩිෂන්ස් අහනකොට වලියන්න ඕනේ නැහැ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ මේක දාන්නේ කොහොමද කියලා දැනගන්න. අරයන් කීපයක් එක්ක නලයක් දුන්නොත් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා නල ශ්‍රේණිගතයි නම් හැම නලයක් තුළින්ම ගණන් කරන්න එකම B බෙදීම T. එන් ද්‍රව පරිමාව ගලන්නේ සීගතා සමාන. උදාහරණ මේක හොඳට අධ්‍යයනලා තියෙනවා. දැන් අර හෝස් එකකින් මල් වලට වතුර දානකොට අර වතුර ඈතට දාන වෙලාවට අපි මේ සිදුර පොඩ්ඩක් වහනවා. එතකොට වතුර හැල්ලත් ආපහු OHD ටැංක් එකට යන්නේ නැහැ. දැන් අපි මෙහෙම අර හෝස් එකකින් ඈතට වතුර යවන්න උනාම අපි මේ පොඩ්ඩක් සිදුර වැවුවාම වතුර තව ඈතට යනවා මිසක් වේගය වැඩි වෙලා වතුර හැරිලා OHD ටැංක් එකට යන්නේ නැහැ. වතුර ටැංකියට යන්නේ නැහැ. ඒක තමයි මේවා ශ්‍රේණිගතව තියෙනවා නම් හරස්කට වෙනස් වුණාට පුතේ තත්පරයකට ගලා යන ද්‍රව පරිමාව එකම. ඒ ටික කොහොම හරි එකට යනවා. ඒක නිසා මතක තියාගන්න නල ශ්‍රේණිගතයි නම් හැම නලයක් තුලින්ම V බෙදීම T සමානයි. ද්‍රව පරිමාව ගලන්නේ සීගතා සමානයි. හැබැයි ඊළඟ එක පුතාලට අරයන් කීපයක් තියෙන නල දුන්නොත් එක නලයකට එකපාර බැගින් සමීකරණය දදා යන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට පුතාලා මෙහෙමයි මේ ABC දුන්නා කියන්නකො මෙහෙම පද්ධතියක් අපිට දෙනවා. එතකොට පුතාලා පළවෙනි එක තමයි A to B සමීකරණය දාන්න. ඒතර එතන පීඩනාන්තරය ලියවෙන්නේ PA - PB. ඊළඟ මේ සමීකරණය මායි දාන්න ඕනේ BC නලයට. දැන් AB නලයට දැම්මත් V බෙදීම T ට දාන්න V බෙදීම T. BC නලයට දැම්මත් V බෙදීම T ට දාන්න V බෙදීම Tමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කිව්වා. 5 5මයි 8 8මයි ඊට ඊටමයි L ඉතින් ඒගොල්ලෝ දීලා තියෙන දේවල් දාන්න පුළුවන්. ඩෙල්ටා P දානකොට AB නලයට දාන්න තියෙන PA - PB. BC නලයට ලියවෙන්නේ PB - PC. යන්නේ මේ පැත්තට. දැන් හැමතිස්සෙම liquid flows from high pressure to low pressure. එහෙනම් පුතා මේ පැත්තට liquid එක flow වෙනවා කියන්නේ මේ පැත්තේ pressure එක වැඩි මේ පැත්තේ pressure එක අඩුයි. මෙතන පීඩනාන්තරය ලියන්නේ PA - PB. මෙතන ලියන්නේ PB - PC. අන්න ඒවා දැනුවත් වෙන්න. පුතාලා පොඩි නෝට් එකක් කියලා ඇදිලා නෝට් කියලා ලියන්න. ලියන්න නල ශ්‍රේණිගත විට when tubes are in series නල ශ්‍රේණිගත විට සෑම නලයක් තුලින්ම V බෙදීම T නියත වේ. When tubes are in series V divided by T is constant. එතකොට හොඳට මතක තියාගන්න මේ පළවෙනි එක්තැනටයි අන්තිම කෙරවලටයි සමීකරණ එකපාර දාන්න බෑ. දානවා නම් පුතේ කඩ දාන්න ඕන. ලියාගන්න ඊළඟ මෙවිට සමීකරණේ එක් නලවලට වෙන වශයෙන් යෙදිය යුතුයි. මෙවිට සමීකරණය එක් නලවලට වෙන වශයෙන් යෙදිය යුතුයි.